හොඳයි. වර්ග සමීකරණ වල 13යි 2 අභ්‍යාසය තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අභ්‍යාස තියෙන ගැටලුව සියල්ලම අපි විසඳීම සිද්ධ කරමු. පළවෙනි ප්‍රශ්න අපිට කියනවා පහත සඳහන් එක් වර්ගජ සමීකරණ විසඳන්න. පළවෙනි එක තම සරල ගැටලුවක්. සාධක වෙන් කරලා අපිට දීලා තියෙනවා. එහෙනම් ශූන්‍ය ගුණය පාවිච්චි කරලා අපිට පුළුවන් x සමානයි බිඳුව හෝ x ධන 5 සමානයි බිඳුව කියලා ලබා ගන්න. මෙතනින් අපිට විසඳුමට යන්න පුළුවන් x සමානයි 5 හෝ x සමානයි බිඳුව හෝ x සමානයි ඍණ 5 විදියට. දෙවෙනි ගාන භාගයක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ, සාධක වෙන් වෙලා තියෙනවා. සාධක වෙන් වෙච්ච වලට ඉතා පහසුවෙන් අඳුර ගන්න පුළුවන් මේ වරහන් සහිත ගුණිතයක් විදියට තියෙනකොට. එහෙනම් මේක කලින් ගාන වගේමයි 4න් 3යි x සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුවයි. ශූන්‍ය ගුණය පාවිච්චි කරේ. මේ ප්‍රකාශයේ 4න් 3 කියන එක බිඳුවක් වෙන්න බෑ. එහෙනම් x සමානයි බිඳුවයි අනිත් පැත්තෙන් x සමානයි ඍණ 1 විදියට උත්තරයට යන්න පුළුවන්. C1 ඒකත් ඉතා පහසුයි. සාධක වලට වෙන් වෙලා ශූන්‍ය ගුණය පාවිච්චි කරාම x ඍණ 4 සමානයි බිඳුව හෝ x ධන 3 සමාන බිඳුව විදිහට අපිට ලබා ගන්න පුළුවන්. එතනින් උත්තරයට යන්න පුළුවන් පහසුවෙන් x සමානයි 4 හෝ x සමානයි ඍණ 3 විදිහට. හරි. පළවෙනි ගාන තියෙන ඉතිරි කොටස් ටික. d x වර්ගයේ ඍණ 2යි x සමානයි බිඳුවයි. එතන සාධක වෙන් වෙලා නැහැ. පහසුවෙන් අපිට පේනවා මෙතන ත්‍රිපදයක් නෙවෙයි වර්ග දෙකක අන්තරයකුත් නෙවෙයි. එහෙනම් පොදු සාධක තමයි තියෙන්න ඕනේ. x කියලා පොදු සාධකයක් අපිට පහසුවෙන් වෙන් කරගන්න පුළුවන් මේ දෙන්නගෙන්. පොදු සාධකයෙන් වෙන් කළාම x ඍණ 2 x වාරයක් x ඍණ 2 සමාන බිඳුවයි. දැන් ශූන්‍ය ගුණය පාවිච්චි කරනවා. මොන සාධක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. x සමාන බිඳුව හෝ x ඍණ 2 සමාන බිඳුවයි. මෙතනින් නැවත මේ සමීකරණය විසඳ ගන්න පුළුවන්. e1 x වර්ගයේ බෙදීම 2 සමානයි 3x. මෙතන සාධක වෙන් කරන්න බෑ මේ තියෙන විදිහට. අනිත් එක තමයි වර්ග සමීකරණ විසඳනකොට අපි කලින් පාඩමේදී කතා කළා වගේ එක් පැත්තක් බිඳුව කර ගැනීම සිද්ධ කරන්න ඕන. එක් පැත්තක් බිඳුව කරගන්න කලින් මම මේක හරස් ගුණ කරලා ඉන්නම්. භාග නැති කරන්න ඕන හින්දා දෙපැත්තම දෙකෙන් ගුණ වුණාම මේ දකුණු පැත්තේ තියෙන දෙක සුළු වෙලා වම් පැත්ත දෙවරක් 3 6x බවට පත් වෙනවා. දැන් මට පුණා එක පැත්තක් බිඳුව කරගන්න මම මේ 6x දකුණු පැත්තට ගෙනියන්නම්. එතකොට අපිට පැහැදිලි ලකුණු මාරු වෙනවා. ඍණ 6x වෙනවා. දැන් මේ උඩ හදපු d එක වගේමයි පොදු සාධකයේ x විදියට වෙන් කරගත්තම අපිට ප්‍රකාශයක් ලබා ගන්න පුළුවන්. මේකට ශූන්‍ය ගුණය පාවිච්චි කරාම x සමානයි බිඳුව හෝ x ඍණ 6 සමාන බිඳුවයි. මෙතනින් තවත් පියවරක් ඉදිරියට අපිට යන්න පුළුවන්. x සමාන බිඳුව හෝ x සමානයි 6යි. f1 ඊට පැහැදිලි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. 7x කියන එක අපි වෙන් කරගන්න ඕනේ. ගුණිතය 12ක් වෙන්නත් එකතුව 7ක් වෙන්නත් සාධක විදියට කැඩෙන්නේ 3x සහ 4x. ඔබ සමහරට ලියනකොට මුලට 4x 3x ලියලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් මම ලියන වරහන් දෙක මාරු වෙනවා. ඔබට එච්චරයි වෙනසක් වෙන්නේ නැහැ. ඒ ගැන අවධානයෙන් බලන්න. නැත්නම් එළිය මාරු වුණාම ගාන වැරදි වගේ ඔබ නිරීක්ෂණය කරනකොට ඔබට හිතෙන්න පුළුවන්. මුල් පද දෙකට x පොදුයි, ඊළඟ පද දෙකට 4 පොදුයි. x ධන 3 කියන එක පොදු සාධකයක් වෙනවා. තව පහසුයි. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක දැනුම තියෙන්නේ. දැන් ශූන්‍ය ගුණය පාවිච්චි කරාම x ධන 3 සමාන බිඳුව හෝ x ධන 4 සමාන බිඳුව විදිහට ලබා ගන්න පුළුවන්. තවත් පෙළයක් ඉස්සරහට යන්න තියෙනවා. මේ සරල සමීකරණ දෙක විසඳන්න පුළුවන්. x සමානයි 3ක් වෙනවා. ඍණ 3ක් හෝ x සමානයි ඍණ 4 විදිහට ඔබට පහසුවෙන් උත්තර ගන්න පුළුවන්. තවත් කොටස් කීපයක් තියෙනවා. පළවෙනි ගාන g බැලුමට නිකන් සංකීර්ණ ගානක් වගේ පේනවා. දැන් සාධක කැඩලා තියෙන පැත්තකුත් තියෙනවා, සාධක කැඩලා නැති පැත්තකුත් තියෙනවා. එතකොට දකුණු වම් පැත්තේ සාධක කැඩලා තියෙනවා උනාට දකුණු පැත්තේ සාධක කැඩිලා නැහැ. දකුණු පැත්තේ සාධක කඩන්න පුළුවන්. දකුණු පැත්තේ සාධක කැඩුවම මෙතනත් එනවා මේ වගේ වරහන් දෙකක්. දැන් එක පැත්තකට ගන්න බෑ මොකද ඒක ගුණිතයක් විදිහට තියෙනවා.
එහෙනම් මේ ගැටලුවට කරන්න ඕන එකම දේ තමයි මෙන්න මේ සාධක වෙන් කරලා තිබ්බට මේක අපිට ප්‍රසාරණය කරගන්න සිද්ධ වෙනවා. අපි මනෝමයෙන් ගුණ කරමු x ගෙන් 2x ගුණ වෙනවා. එතකොට 2x වර්ගය x ගෙන් 3 ගුණ වෙනවා 3x ඍණ 2කින් 2 ගුණ වෙනවා 2 2 4යි ඍණ 4ix 2 3 6යි එතන ඍණ 6ක් බව පැහැදිලි. එහා පැත්තේ කිසි වෙනසක් නැහැ. දැන් මට පුළුවන් එක පැත්තක් බිඳුව කරගන්න ඕනේ හින්දා සාධක හොයන්න වර්ග සමීකරණ විසඳන්න එක පැත්තක් බිඳුව කරගන්න අවශ්‍ය හින්දා මම මේ වම් පැත්තේ තියෙන සියලුම සංඛ්‍යා ටික දකුණු පැත්තට අරන් ඉන්නම්. එතකොට ඒ අතර මම මෙතන දකුණු පැත්තේ තියෙන සුළු කිරීම සිද්ධ කරගන්න පුළුවන් මට. ඒක තමයි ඉස්සෙල්ලාම පියවර විදිහට දක්වලා තියෙන්නේ. ධන 3යි ඍණ 4යි කියන්නේ ඍණ 1ක්. ඊළඟ පේළියේදී මම වම් පැත්තේ තියෙන සීල පද දකුණු පැත්තට අරගෙන යන සිද්ධ කරලා තියෙනවා. දැන් සජාතීය පද සුළු කරගන්න පුළුවන්. මෙතන x වර්ගය 2x වර්ගයෙන් x වර්ගය අඩු වෙනවා. උත්තරෙත් එක්ක කතා කරමු. 2x වර්ගයෙන් x වර්ගය අඩු වුණාම x වර්ගය වෙනවා. මෙතන ඍණ 1x මෙතන ඍණ 2x ඔක්කොම ඍණ 3ක් තියෙනවා. ඍණ 6යි ඍණ 4යි ඍණ 10යි. දැන් ඔබට ලැබිලා තියෙන ත්‍රිපදයක්. මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක වෙන් කිරීම පමණයි සිද්ධ කරන්න තියෙන්නේ. ධන 2ක් සහ ඍණ 5ක් විදිහට කෙරෙන්නේ මම මුලදී මතක් කරා වගේ ඍණ 5 ධන 2 විදිහට ඔබ ලියලා තියෙන්න පුළුවන්. දැන් පද දෙකින් දෙකට සාධක වෙන් කරන්න පුළුවන්. x ධන 2 පොදුයි. දැන් ශුන්‍ය ගුණය පාවිච්චි කරන්න පුළුවන් අපිට. x ධන 2 සමානයි බිංදුව හෝ x ඍණ 5 සමානයි බිංදුවයි. මෙතනින් සුළු කිරීම සිද්ධ කරගන්න වෙනවා. සරල සමීකරණ විසඳුවම x සමානයි ඍණ 2ක් හෝ x සමානයි ධන 5ක් ලැබෙනවා. භාග සම්බන්ධ ගානක් සරල සමීකරණයක් වගේ පේන්නේ. නමුත් උදාහරණ වලදීත් අපි මේ වගේ ගණන් කතා කරා. තියෙන හරයන්ගෙන් තියෙන පද තුනම ගුණ කරමු. තියෙන හරයන් වෙන්නේ x සහ x ධන 1කින් මේ පද තුනම සමාන ලකුණෙන් එහා පැත්තේ තියෙන පදෙත් මේ විදිහට අපි ගුණ කරනවා. ඔබට මේ පිළිබඳව දැන් අවබෝධයක් තියෙනවා. ඔබට පුළුවන් 4x ධන 1කින් විතරක් ගුණ කරන්න. 3x ගෙන් විතරක් ගුණ කරන්න. මේ සමාන ලකුණෙන් එහා පැත්තේ තියෙන 3 මේ හරයන් දෙකෙන්ම ගුණ කරන්න පුළුවන්. මෙතන සුළු කිරීමක් සිද්ධ වෙනවා. x සුළු වෙනවා. මෙතන x ධන 1ට x ධන 1 සුළු වෙනවා. දැන් වරහන් ඉවත් කරගන්න පුළුවන්. පළවෙනි වරහන් ඉවත් කරාම 4 වරක් x 4ix 4 වරක් 1 4යි. දෙවෙනි වරහන් ඉවත් කරාම 3 වරක් x 3ix 3ix ගෙන් x ගුණ වෙනවා සමාන ලකුණෙන් එහා පැත්තේ. x න් ගුණනම x වර්ගය එහෙනම් 3ix වර්ගය 3 වරක් 1 3ix. දැන් මෙතන සුළු කිරීම සිද්ධ කරගන්න පුළුවන් මේ කලින් ගාන වගේ. එහෙම නොකරමම මේ පැත්ත බිඳුවට සමාන කරලා මේ දකුණු වම් පැත්තේ තියෙන පද සියල්ල දකුණු පැත්තට ගේනවා. එක පැත්තක් බිඳුව කර ගැනීම අවශ්‍යතාවය හින්දා කොයි පැත්තද බිඳුව කරන්න කියන එක ප්‍රශ්නයක් නැති බව ඔබ හොඳින් දන්නවා. ඔබට වාසි පැත්ත. මේකේ වාසි පැත්ත තමයි x වර්ග පදේ ධන කර ගැනීම. මේ කලින් ගානට ගියොත් එහෙම ඒකේ වාසි පැත්ත වම් පැත්ත. මොකද x වර්ගය දෙකක් තියෙනවා. වැඩි පැත්තට ගත්තා. වැඩිපුර ඉන්න පැත්තට ගත්තා x වර්ග පද. මේ පැත්ත x වර්ග පද එක්කෙනා ඉන්නේ මේ ගානේ. එයාගේ පැත්තට ගත්තා. ඒ සියල්ල ඔබට වාසිදායක විතර කරන්න පුළුවන්. ගාන වරදින්නේ දෙපැත්ත මාරුණා කියලා ධන ඍණ මාරු වීමක් වෙලා සුළු කිරීමේ අපහසුතාව හෝ දෝෂ මතුවෙන්න පුළුවන්. එච්චරයි. දැන් මෙතන සජාතීය පද සුළු කරගන්න පුළුවන්. මම මෙතන 7x අරගෙන මේ පැත්තට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබට පේනවා ධන 3x ඍණ 3x සුළු වෙනවා. දැන් අපිට ප්‍රකාශයක් ලැබෙනවා. බිඳුවට සමාන වෙලා 3x වර්ගය අඩු කිරීම 4x අඩු කිරීම 4. දැන් මම මේක මට හුරු පැත්තට ලියා ගන්නම්. දැන් මට පුළුවන් මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක දැනුම පාවිච්චි කරලා ගුණිතය 12ක් වෙන විදිහට ඍණ 4 කියන එක කොටස් දෙකකට වෙන් කරන්න. ධන 2ක් සහ ඍණ 6ක් විදිහට තමයි මේක සුළු වෙන්නේ. දැන් පද දෙකෙන් දෙකට පොදු සාධක ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. අවසානයේදී ශුන්‍ය ගුණය පාවිච්චි කරාම 3x එකතු කිරීම 2 බිඳුවට සමානයි. එහෙම නැත්නම් x අඩු කිරීම 2 බිඳුවට සමානයි. මේ සරල සමීකරණ දෙක නැවතත් විසඳුවම
x සමානයි ඍණ 2. ධන 2 මේ පැත්තට ගියාම ඍණ 2යි ඍණ 2 බෙදීම 3 හෝ x සමානයි 2 විදිහට උත්තරයට අපිට යන්න පුළුවන්. හොඳයි. පළවෙනි ගාන තියෙන අවසාන ගණන් දෙක i එක ඉස්සෙල්ලා කතා කරපු එක වගේමයි තියෙන හරයන්ගෙන් තියෙන පද ඔක්කොම ගුණ කරලා ගානේ හරයන් නැති කරගන්නවා භාග නැති කරගන්නවා මේ විදිහට. නැවතත් කිව්වොත් ඔබට පුළුවන් 2 x ධන 1කින් විතරක් ගුණ කරලා ලියන්න 3 x ඍණ 1කින් විතරක් ගුණ කරලා ලියන්න 1 ඒ දෙකෙන්ම ගුණ කරලා ලියන්න සිද්ධ වෙනවා. එහෙම ලියන එක වාසිදායකයි හොරුවත් එක්ක මොකද කාලයක් ඉතුරු වෙනවා අපිට. අනිත් එක බොරුවට මෙහෙම ලියලා මේ විදිහට කපලා පෙන්වන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔක සුළු වෙනවා කියලා අපි දන්න හින්දා. දැන් පළවෙනි වරහන ගුණ කරමු 2x එකතු කිරීම 2 බවට ලැබෙන්න ඕනේ. එකතු කිරීම 2 3x අඩු කිරීම 3. මෙතන එකෙන් ගුණ වෙන්නේ මේකෙන් වැඩක් නැහැ. එකෙන් ගුණ වුණා මේ සංඛ්‍යාවමයි. වරහන් ඉවත් කරාම ඒකත් අපි මනෝමයෙන් සිද්ධ කරමු. x කින් ගුණ වුණාම x වර්ගය. x එකකින් ගුණ වුණාම 1x xමයි. ඍණ එකෙන් x ගුණ වුණාම ඍණ 1x. එක්වරක් 1යි ඍණ 1යි. ළමයෙකුට මේක හුරු බවක් තියෙනවා නම් මෙන්න මේ සුළු කිරීම මෙතන ඊළඟට පෙන්වන්න යන සුළු කිරීම අපිට පහසුවෙන් කරගන්න පුළුවන් මේ තියෙන වර්ග දෙක අන්තරීය සාධක. එහෙනම් ළමයෙකුට පුළුවන් එකපාරට ඕන නම් x වර්ගයේ ඍණ 1 කියලා මෙතනට ලියන්න. අපි බලමු ඒක අපිට ලැබෙනවා ඊළඟ සුළු කිරීමේදී. මෙතන අපි කරලා තියෙන්නේ ධන 2යි ධන 3යි ධන 5යි x ධන 2යි ඍණ 3යි ඍණ 1ක් වෙනවා. මෙතන x සුළු කිරීම තමයි මම ඉස්සෙල්ලා විස්තර කරේ. ඒක ළමෙක් එකපාරට දකින්නත් පුළුවන්. සමහරට මේ වගේ ගානක් සංකීර්ණයි කියලා හිතෙන හින්දා සරල දේවල් අමතක වීමකුත් සිද්ධ වෙනවා. එකපාරට දකින්න නැති ගතියක් තියෙනවා. මේ පැත්ත සුළු වුණා. දැන් එක පැත්තක් බිඳුව කරගන්න ඕන හින්දා මම සියලු පද මගේ දකුණු පැත්තට ගන්නවා. එතකොට වම් පැත්ත බිඳුවක් වෙනවා. එතනත් මේ ඍණ 1 එහා පැත්තට ගියාම ධන 1 වෙන්න හින්දා ධන 1 ඍණ 1 සුළු වෙනවා. අවසාන ඉතා සරල ගැටලුවක් තමයි අපිට දීලා තියෙන්නේ සාධක කඩන්න කියලා. විසඳන්න කියලා. පොදු සාධක x මම හිතනවා මේක විස්තර කිරීම අවශ්‍ය නැහැ කියලා ශුන්‍ය ගුණය පාවිච්චි කරලා උත්තරේ ලබාගෙන තියෙනවා. අවසාන ගැටලුව ඉතාමත් සරල ගැටලුවක්. බැලුවල්මටම පේනවා කරන්න ඕනේ මොකද්ද කියලා. වර්ග දෙකක අන්තරයේ සාධක x ධන 2 x ඍණ 2. ළමයි ක්ලියයි x ඍණ 2 x ධන 2 කිසි ගැටලුවක් නැහැ. ශුන්‍ය ගුණය පාවිච්චි කරනවා උත්තරේ අපිට පාසෙන් ලබා ගන්න පුළුවන්. හරි. පළවෙනි ගාන එහෙම ඉවරයි. අපි යමු දෙවෙනි ගානට. පහත එක් වර්ගජ සමීකරණයේ සාධක දැනුම භාවිතයෙන් විසඳන්න. සාධක දැනුම භාවිතයෙන් විසඳන්න කියලා දෙන්නේ. මම දැකලා තියෙනවා ගොඩක් ළමයි මේ ගාන විසඳන්නේ මෙන්න මේ විදිහට. මේක දැක්කම යාලට සාමාන්‍යයෙන් අපිට හුරු ආකාරයක් තියෙනවා. අපි බලමු. මේකෙදි සාමාන්‍ය කරගන්නවා අපි ධන 12 සමාන කරගෙන දෙපැත්තම වර්ගමූලය ගන්නවා. බොහෝ විට ළමයි පෙළමිලා ඉන්න වර්ගමූලය ගන්නකොට ওই ධන හෝ ඍණ කියන අවස්ථාව නොලියා ඉන්නේ. දැන් මෙහෙම හදන ළමයිනොත් ධන හෝ ඍණ අවස්ථාව ලියන්නේ නැහැ. නමුත් ඔබ 11 වසරේ ඉන්නකොට වර්ගමූලයක උත්තරයක් ගන්න හැම වෙලෙම ධන හෝ ඍණ බවට දක්වන්න වෙනවා ගැටලුව විසඳීමේදී. කරණි පාඩමේදී අවශ්‍ය නැහැ. ධන හෝ ඍණ පිට දැක්වීම අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. බොහෝ ළමයි මේ ක්‍රමයට විසඳනකොටත් ওই ධන හෝ ඍණ කියන එක නොදා ඉන්නව මම දැකලා තියෙනවා. මූල 12ට උත්තරයක් අපිට ගන්න බැරි හින්දා කරණි දැනුමින් 4 වරක් 3 විදිහට ඒක වෙන් කරගත්තා. 4 වර්ගමූලයේ 2යි. එහෙනම් 2යි මූල 3 තමයි මේ තියෙන්නේ. මූල 3ට උත්තරයක් අපිට දීලා තියෙනවා 1.73ක් කියලා. එහෙමනම් x සමාන වෙනවා දෙවරක් 1.73 ධන හෝ ඍණ කියන උත්තර දෙකක් මෙතන ලැබෙනවා. මොකද මේක වර්ගජ සමීකරණයක් ගාණිත කියලා තියෙනවා. එහෙනම් උත්තර දෙකක් බොහෝ විට තියෙන්න ඕන කියලා අපි කතා කරලා තියෙනවා. උත්තර දෙක සමාන වෙන්න පුළුවන්. ඔබ උදාහරණ වලදී එහෙම දැක්කා. නමුත් උත්තර දෙකක් ලබා ගන්න වෙනවා. මේ ක්‍රමයට ලබා ගන්න උත්තරේ 100ක් හරි. නමුත් මේ හදපු ක්‍රමය ගාන හදන්න කියන ක්‍රමය නෙමෙයි. ගාන හදන්න කියන්නේ සාධක දැනුම පාවිච්චි කරලා. මෙතන අපි කිසිම වෙලාවක සාධක ලබා ගැනීමක් සිද්ධ කරේ නැහැ. එහෙමනම් මතක තියාගන්න ඕනේ මේ ගාන හදන්න තියෙන මේ ගාන මේ ක්‍රමයට හදන්න පුළුවන් වුණාට
ගානට අදාළ පිළිතුර මේක නෙවෙයි. උත්තරේ හරි. උත්තරේ ලබාගත් පිළිවෙල මේක නෙවෙයි. මොකද සාධක දැනුම භාවිතා කරන්න කියනවා. එහෙනම් මේ ක්‍රමය හරියන්නේ නැහැ. එහෙනම් බලමු කොහොමද මේ ගාන හදන්නේ. එක ගානක් හරියට විස්තර කළාම ඔබට මේ තුරු ගණන් දෙකම පසුවෙන් අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙයි. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. සාධක දැනුම පාවිච්චි කරන්න කියනවා. පොදු සාධක නැහැ, ත්‍රිපදක් නෙවෙයි. එහෙනම් මෙතන තියෙන වර්ග දෙකක අන්තරයේ සාධක. මෙයන වර්ග පදයක්. නමුත් 12 කියන එක කාගේවත් වර්ගයක් නෙවෙයි. 3 වර්ගය, 4 වර්ගය. එතනින් එහාට බල වැඩක් නැහැ. 4 වර්ගයේ 16යි, 3 වර්ගයේ 9යි. 12 කියන එක ඒතකොට කාගේවත් වර්ගයක් නෙවෙයි. එහෙනම් දැන් ගැටලුවක් එනවා මේක වර්ග දෙක අතරට හදන්නත් බෑ. එහෙනම් ගානේ අපිට කිව්වට සාධක දැනුම කියලා සාධක ගන්න කොහොමද? ඕනම සංඛ්‍යාවක් වර්ග සංඛ්‍යාවක් විදිහට හදන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් 5. 5 කියන එක වර්ග සංඛ්‍යාවක් විදිහට හදන්නේ කොහොමද? වර්ගමූල 5 වර්ගය. ඔබ දන්නවා. ලඝු ගණක පාඩමේදී අපි ඉගෙන ගත්ත වර්ගමූලය කියන්නේ භාග්‍ය බලය. ඒතර ඕනම සංඛ්‍යාවක් වර්ගමූලයක් දාලා ආයි වර්ගයක් ලියුවොත් වර්ගමූලයේ තේරුම භාග්‍ය බලය. ආයි වර්ගයක් දැම්මොත් භාග්‍ය බලය දෙකෙන් ගුණ වෙනවා. දඩාපො ඒ සංඛ්‍යාව ලැබෙනවා. මම ඒක ලියලා පෙන්නනම් මේකට අදාළව වර්ගමූල 12 වර්ගය. වර්ගමූල 12 කියන්නේ 12 භාග්‍ය බලය. ඒකෙත් දෙගුණ. ඒතර භාග්‍ය දෙගුණය කියන්නේ අප සම්පූර්ණ එකක් වෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් වර්ග දෙක අතරයක් බවට පත් කරන්න. ගාන මේ විදිහට නිර්මාණය කරන්න ඕනේ ගාන කියන හින්දා සාධක දැනුම පාවිච්චි කරන්න කියලා. සාධක දැනුම කියන වචනේ නැත්තම් මේ අපි අයින් කරපු ක්‍රමයේ 100ක් හරි. මතක තියාගන්න ධන හොරින දාලා තියෙන්න ඕනේ. හරි දැන් බලමු අපි. මෙතන වර්ග දෙක අතරේ එහෙනම් ඉතින් එහාට අපිට ගාන විසඳන්න පුළුවන්. x ඍණ මූල 12 x ධන මූල 12 එහෙනම් x ඍණ මූල 12 සමානයි බිඳුව හෝ x ධන මූල 12 සමානයි බිඳුවයි x සමානයි මූල 12 හෝ x සමානයි ඍණ මූල 12යි. මෙතනට වෙනකන් හරි. නමුත් මේ පල්ලෙහින් ඉංගියක් අපිට දීලා තියෙනවා. මූල 2 3 සහ 5 යකි. එහෙනම් ඒක මේකට පාවිච්චි කරගන්න වෙනවා. අපිට උත්තරේ ගන්න. මූල 12 කියන එක අපිට පුළුවන් මේ දෙනේවත් එක කඩන්න. 3 වරක් 4 එහෙම නැත්නම් 4 වරක් 3 විදිහට. 4 වර්ගමූලය ඔබ දන්නවා 2යි. මූල 3 යගේ අපිට දීලා තියෙනවා 1.73. මෙතනත් එහෙමමයි. ඍණ ලකුණු ඉස්සරහින් තියෙනවා. ඒක එහෙමම තියාගන්න වෙනවා. 4 වර්ගමූලය 2යි. මූල 3 1.73යි. මේක සුළු කරාම එකම උත්තරයක් නෙවෙයි ධන හෝරින කියලා මේ උත්තරේම කලින් අපි අයින් කරපු ක්‍රමයේ වගේම උත්තර දෙක ලැබෙනවා. මේක තමයි මේ ගාන හදන්න තියෙන එකම ක්‍රමය. මේ අපි අයින් කරපු ක්‍රමයට හදලා නිවැරදි උත්තරයට යන්න පුළුවන්. නමුත් ඒක නිවැරදි විසඳුම නෙවෙයි බව මතක තියාගන්න. ගාන යන්නේ සාධක දැනුම පාවිච්චි කරන්න කියන හින්දා. හරි. එහෙනම් ඊටු ගණන් දෙක අපි ඉක්මනින් කතා කරගෙන යමු. x වර්ගය අඩු කිරීම 21 සමාන 11යි. මේකේ අර වර්ග සමීකරණ වල මූලික ලක්ෂණයක් නැහැ. එක පැත්තක් බිඳුව කරගන්න ඕනේ. මම 11 වම් පැත්තට අරන් ගිහිල්ලා ගාන වෙනස් කරගන්නම්. ඍණ 21යි ඍණ 11යි. ඔක්කොම ඍණ 32යි. පොදු සාධක නැහැ. ත්‍රිපදක් නෙවෙයි. සාධක ඕනේ හින්දා වර්ග දෙකාන්තරයට කඩනවා. ඉස්සෙල්ලා 12 කැඩුවේ වර්ගයක් විදිහට වර්ගමූල 12 වර්ගය. එන 32 වර්ගමූල 32 වර්ගය. දැන් සාමාන්‍ය විදිහට විසඳගෙන යන්න තියෙනවා. x සමානයි මූල 32 හෝ x සමානයි ඍණ මූල 32. අපහු මේ උත්තරයෙන් බලලා 32 කියන එක මට පුළුවන් කඩන්න 16 වරක් දෙක විදිහට. 16ට වර්ගමූලයක් තියෙනවා. එහෙනම් 16ට වර්ගමූලයේ 4යි 2 යගේ 1.41. එහෙනම් 4 වරක් 1.41. මෙතන ඍණ ලකුණ කලින් කතා කරා වගේම 4 වරක් 1.41. අවසාන උත්තරයට මේක සුළු කරලා අපිට යන්න පුළුවන් ධන 5.64 හෝ ඍණ 5.64. අවසාන ගානත් ඒ වගේමයි. දැන් පහසුයි b එක දිහා බලාගෙන c එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඍණ 37 පැත්ත මාරු කරා ධන 17යි ඍණ 37යි. ඔක්කොම ඍණ 20ක්.
වර්ග දෙක අන්තරය කරන්න මූල 20 වර්ගය තමයි මේ තියෙන්නේ. දැන් පහසුවෙන් අපිට ඉතිරි පේලිවලට යන්න පුළුවන්. හරි. මූල 20 කියන එක කඩන්න පුළුවන් මට පස්වරක් 4. ඔබට මේ දීලා තියෙන ඉඟිත් එක්ක තමයි මේක කඩන්න ඕනේ. දෙවරක් 10 කැඩුවට වැඩක් නැහැ. පස්වරක් 4 තමයි ඉතුරු වෙන්නේ. දැන් 32 වුණත් 5 ගුණාකාරයක් නෙවෙයි. 3 ගුණාකාරයක් නෙවෙයි. එහෙනම් 2 ගුණාකාරයක්. දෙකත් එක කඩන්න ඕනේ. ඉස්සෙල්ලා කැඩුවා අපි 12. 12 කියන එක 2 ගුණාකාරයක් දෙවරක් 6. ඒක හරියන්නේ නැහැ. 3 වරක් 4ට කැඩුවේ ඒකයි. 20 කඩන්න වෙන්නේ එතකොට 4 වරක් 5ට. ඉස්සෙල්ලා වගේමයි 4 වර්ගමූලය 2යි මූල 5 වර්ගමූලය 2.23. ඍණ ලකුණක් පැහැදිලි ඇති. උත්තරයට යන්න පුළුවන් 4.4 හෝ ඍණ 4.46. ගොඩක් ළමයි මේක ගාන පහසු ගානක් විදිහට දැක්කට මේක විසඳන්න ඕනේ මේ විදිහට ගානේ සාධක දැනුම තියෙනවා. අර අපි අයින් කරපු ක්‍රමයේ විසඳලා තියෙනවා නම් පිළිතුරු හරියට ක්‍රමයේ වැරදි එහෙනම් ගාන වැරදි විදිහට සලකන්න වෙනවා. බොහෝ ළමයි අර ධන හෝ ඍණ කියන අවස්ථාව ගන්නෙත් නැහැ. අපි අයින් කරපු අවස්ථාවේදී තුන්වෙනි ගාන සංඛ්‍යාවක වර්ගයෙන් එම සංඛ්‍යාවේ දෙගුණය අඩු කළ විට පිළිතුරු 15. මම සංඛ්‍යාව x කියලා ගන්නවා. එහෙනම් x ගේ වර්ගයෙන් එම සංඛ්‍යාවේ දෙගුණය x ගේ දෙගුණය 2x අඩු කළාම පිළිතුරු 15යි. සංඛ්‍යාව සොයන්න. ඔබට පේනවා මේක වර්ගජ සමීකරණය. x වර්ගයක් තියෙනවා. වර්ග සමීකරණ විසඳන්න නම් එක පැත්තක් බිඳුව කරගන්න වෙනවා. හරි. දැන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධක කඩමු. ඍණ 15 වෙන්න. ධන 3යි ඍණ 5යි. මේ දෙක මාරුනාට ගමක් නැහැ. පෙර අවස්ථාවලදී කිව්වා වගේ. පොත් සාධක ගත්ත පද දෙකින් දෙකට ඉතා සරල ගැටලුවක්. ප්‍රකාශය ගොඩනගා ගැනීම තමයි සිද්ධ කරන්න තියෙන්නේ. මේ විසඳුවම x සමානයි 3 හෝ x සමානයි 5. අපිට සිද්ධ වෙනවා මේවයි ගානේ මේ ගාන අනුව උත්තරේ චෙක් කරන්න. x ලගේ ඍණ 3 වුණොත් ඍණ 3 වර්ගයෙන් ඍණ 3 දෙගුණය අඩු කරාම 15 එනවද කියලා අපි බලමු. ඍණ 3 වර්ගයේ 9යි. එකකින් අඩු කරනවා ඍණ 3 දෙගුණේ ඍණ 6ක්. ඍණයි මෙතන ධන වෙලා උත්තරේ හරියනවා. x සමානයි 5 වෙනකොටත් බලමු 5 වර්ගයේ 25යි 25න් අඩු වෙනවා 5 දෙගුණේ 10ක්. උත්තරේ හරියනවා. එහෙනම් මේ උත්තර දෙකම පිළිගන්න පුළුවන්. පහසු ගැටලුවක්. මෙන්න මේ ප්‍රකාශය හරියට ලියා ගන්න විතරයි අවශ්‍ය. පළවෙනි ප්‍රකාශය. හතරවෙනි ගාන. අනුයාත ඉරට්ට සංඛ්‍යා දෙකක ගුණිතය 120ක්. අපි දන්නවා ඉරට්ට සංඛ්‍යා කියන්නේ දෙකින් දෙක යන සංඛ්‍යා. දෙකින් පටන්ගෙන එතනින් එහාට දෙකෙන් දෙකට යන 2 4 6 8 ආදී වශයෙන්. අනුයාතයි කියන වචනේ තේරුම ඔබ දන්නවා එක ළඟ පිහිටි. එක ළඟ තියෙන ඉරට්ට සංඛ්‍යා දෙකක් ගුණ කළාම උත්තර 120 වෙනවනේ. නිකන් හිතන්නත් පුළුවන් 12ක් 10යි. 10ක් 12 120. ඒ වගේ හිතන්නත් පුළුවන්. ඒ නමුත් හිතලා උත්තර ලියන්න බෑනේ. ගණන් හදලා පෙන්නන්න ඕන. අපි හිතුවොත් එක ඉරට්ට සංඛ්‍යාවක් x කියලා දෙකින් දෙක තමයි මේ සංඛ්‍යා රටාව වැඩි වෙවි යන්නේ ඉරට්ට සංඛ්‍යා නිසා. එහෙනම් ඔබට පදපේලියේ මේ විදිහට ලියන්න පුළුවන්. පැහැදිලි. දැන් මේ එක ළඟ තියෙන එක ඉරට්ට සංඛ්‍යාවක් මම x කියලා අරගත්තා. එහෙනම් අනිත් ඉරට්ට සංඛ්‍යාව x එකතු කිරීම 2. ඔය දෙන්න ගුණ වුණාම උත්තරේ 120යි. සාධක වෙන් වෙලා තිබුණාට මෙතන 120 තියෙන. එහෙනම් සාධක වෙන් වෙලා නැහැ. එහෙනම් වරහන් ඉවත් කරනවා x වර්ගයේ 2x සමාන වෙනවා 120ට. දැන් එක පැත්තක් බිඳුව කරගමු. වම් පැත්තට ගේන්න. දැන් මෙයාගේ සාධක කඩන්න තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක දැනුම පාවිච්චි කරලා. ඍණ 10යි ධන 12යි මාරුණාට කමක් නැහැ. පොදු සාධක ගත්තා. හරි. එතනින් අපිට උත්තර දෙකකට යන්න පුළුවන්. x ඍණ 10 සමානයි බිඳුව හෝ x ධන 12 සමානයි බිඳුවයි. x සමානයි 10 හෝ x සමානයි 12යි. අපෙන් අහන්නේ සංඛ්‍යා දෙක. එතකොට අපිට x උත්තර දෙකක් හම්බුණා. එහෙනම් x 10 වෙනකොට සංඛ්‍යා දෙක වෙන්න ඕනේ. අපි ගත්ත ශ්‍රේණිය අනුව x උයි x ධන 2. x 10යි නම් ඊළඟ එක 12 වෙන්න ඕනේ.
මේක 120 ලැබෙන බව ඉතා පැහැදිලි. අපි අර හිතුවා ඉස්සෙල්ලා. x සමාන ඍණ 12 වෙනකොට මොකද වෙන්නේ? x කියන එක ඍණ 12යි නම් x ධන 2 කියන එක ඍණ 12ට ධන 2ක් එකතු වෙලා ඍණ 10ක් වෙනවා. මේ සංඛ්‍යා දෙකත් හරි බව ඔබට පැහැදිලි. ඍණයි ගුණ වුණාමත් ධන උත්තරයක් ලැබෙනවා. ඍජු කෝණාශ්‍රාකාර ආස්තරයක දිග එහි පළලට වඩා සෙන්ටිමීටර් 3කින් විශාලය. එම ආස්තරයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 88කි. ආස්තරයේ දිගත් පළලත් සම. කපාගත් හැඩයක් තමයි ආස්තරයක් කියන්නේ. දිග වැඩි පළලට වඩා සෙන්ටිමීටර් 3ක්. මම පළල x කියලා ගත්තොත් දිග ඊට වඩා x ට වඩා 3ක් වැඩි. මේ දෙන්නගේ වර්ගඵලය නැත්නම් ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 88ක්. මට පුළුවන් වර්ගඵලය ලබා ගන්න දිගයි පළලයි ගුණ කරනවා. වර්ගඵලය අපිට දීලා තියෙනවා. මේ වරහන් ඉවත් කරගමු. x කින් ගුණ වුණාම x වර්ගයයි 3x වර්ගඵලය 88ට සමානයි. දැන් වර්ග සමීකරණයක් පැත්තක් බිඳුව කරගමු. එකපාරට මම 88 දකුණු පැත්තට අරන් ගිහිල්ලා මට හුරු විදිහට මම ඒක ලියාගෙන තිනවා. ප්‍රශ්නයක් නැහැ පෙළියක් අඩු වැඩි වුණා කියලා. දැන් ගුණිතය 88ක් වෙන්නත් එකතු 3ක් වෙන්නත් සාධක වලට වෙන් කිරීම සිද්ධ කරන්න වෙනවා. සාමාන්‍ය විදිහට හදාගෙන යන්න පුළුවන්. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන දෙනුම විතරයි ශුන්‍ය ගුණය පාවිච්චි කරලා ප්‍රකාශ දෙක බිඳුවට සමාන කරාම අපිට උත්තර දෙකක් ලැබිලා තියෙනවා. මේ උත්තර දෙකේදී අපි දැනගන්න ඕන අපි මේ ගාන හදන්නේ වර්ගඵලය සම්බන්ධයෙන් නැත්නම් දිග සම්බන්ධ මිනුමක් ගැන තමයි ගානේ කතා කරන්නේ. දිග සම්බන්ධ මිනුම කොයි වෙලාවකවත් ඍණ අගයක් වෙන්න බෑ. ඍණ දිගවල නෑ. අපි ගණනය කරන්නේ ඍණ දිගවල. දිග කියන්නේ අදිශයක්. එක පැත්තකට විතරයි තියෙන්නේ. එතකොට මේ වෙලාවේදී අපිට සිද්ධ වෙනවා මේ ඍණ උත්තරය ප්‍රතික්ෂේප කරන්න. ඒක ඔබ අනිවාර්යෙන් සඳහන් කළ යුතුයි හේතුවක් එක්ක. මොකක්ද හේතුව? දිගක් ඍණ වෙන්න බෑ. දිගත් ඍණ විය නොහැකියි. ඒ හින්දා x ගේ උත්තරේ එකයි තියෙන්නේ. x සමාන 8ක් වෙන්න ඕන. උත්තර දෙකක් ලැබෙන වර්ග සමීකරණයක් නිසා. නමුත් මේ කතා කරන්නේ වර්ගඵලය සම්බන්ධ ගානක් හින්දා දිග ඍණ වෙන්න බෑ. එහෙනම් පළල 8යි x කියලා ගත්ත පළල දිග පළලට වඩා 3ක් වැඩි දිග සෙන්ටිමීටර් 11ක් බවට අපිටපත් වෙනවා. ලබා ගන්න පුළුවන්. 6 වෙනි ගාන. ටිකක් අමාරු ගානක් වගේ තේරෙන්නේ. නමුත් මේ જાතිය ගණන් මට මතකයි 9 පන්තියේදීත් අපි කතා කරනවා 8 පන්තියේදීත් කතා කරනවා. බලමු මේක වර්ග සමීකරණ වලට කොහොමද ගලපගන්නේ. ගානේ අලුත් බවක් නෙවෙයි තියෙන්නේ. කියන කතන්දරේ අලුත් නැහැ. ගාන හදන විදිය චුට්ටක් බලමු. ඍජු කෝණාශ්‍රාකාර තනකොළ පිට්ටනියක. ඍජු කෝණාශ්‍රාකාර තනකොළ පිට්ටනියක දිග මීටර 32ක් පළල මීටර 20ක්. මම රූපයක් ඇඳ ගන්නවා මට තොරතුරු ලකුණු කරගන්න. අතර ඒ වට පිටතින් ඒකාකාර පළලින් යුක්ත පාරක් තියෙනවා. පිටණි වටේට මේ විදිහට පාරක් තියෙනවා පළල ඒකාකාරයි. පාරේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 285යි. පාරේ වර්ගඵලය අපිට දුන්නට පාර කියන එක අපිට එකපාරින් ලබා ගන්න බෑ වර්ගඵලය. මොකද මේක නිකන් ෆ්‍රේම් එකක් වගේ පාර කියන එක. ඒක ගන්න බෑ අපිට. පාරේ වර්ගඵලය ගන්න පුළුවන් අපිට මුළු රූපේ වර්ගඵලයෙන් පිටණි වර්ගඵලය අඩු කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පාර අර පොඩි කාලේ වගේ කොටස් වලට වෙන් කරගෙන වර්ගඵලයට ප්‍රකාශ ලබා ගන්න පුළුවන්. හරි මම මේකදී එක ක්‍රමයක් පාවිච්චි කරන්නේ. පාරේ පළල x. නම් මේ හතර පැත්තෙම ඒකාකාර පළලක් ඉඳලා x වෙන්න ඕනේ පාරේ පළල. ඊට තොරතුරු ඇසුරෙන් x අඩංගු සමීකරණයක්. සමීකරණය ලියන්නේ අපිට එනම් වර්ගඵලයට. මම මෙහෙම ගන්නවා. ඔබට පේනවද මේ පාරත් එක්කම දිග තමයි මේ ලකුණු වෙන්නේ. පාරත් එක්කම දිග තමයි මේ රොස පාටින් එහෙම රතු පාටින් ලකුණු කිරීමක් සිද්ධ කරන්නේ. එහෙනම් පාරත් එක්කම දිග වෙන්නේ මේ x උයි 32යි මේ පැත්තේ දකුණු පැත්තේ තියෙන x උයි. එහෙනම් පාරත් සමගම ඉදමේ දිග x ඒවා දෙකක් තියෙනවා 32 එකතු කිරීම 2x බව පැහැදිලි. පාරත් සමග ඉදමේ පළල තමයි මේ නිරූපණය කළේ. ඔබට පේනවා ඉහළින් x ඉන්නවා 20යි x උයි. පාරත් සමග ඉදමේ පළල
මේ විදිහට අපිට ගණනය කරගන්න පුළුවන්. එකපාරට ලියුවත් කමක් නැහැ. දැන් මට පුළුවන් පාරත් සමගම ඉඩමේ පාරත් සමගම පිට්ටනියේ වර්ගඵලය හොයන්න. මොකද පාරත් සමගමනේ දිගයි පළලයි අපි ගත්තේ. පාරත් සමගම වර්ගඵලය ගන්නකොට දිගයි පළලයි ගුණ වෙන්න ඕනේ මේ විදිහට. වරහන් දෙකක් සුළු කරගන්න තියෙන්නේ. අපි උත්තරය අරගෙන බලමු. 32කින් 20 ගුණ වෙනවා 640යි. 32කින් 2x 64x 2x කින් 20x 40x 2x කින් 2x 4x වර්ගය. දැන් පාරත් සමගම ඉඩමේ වර්ගඵලය පිට්ටනිය වර්ගඵලය පාරේ වර්ගඵලය 285යි පිට්ටනිය වර්ගඵලය ඔබට පැහැදිලි 32 ගුණ කිරීම 20 ඉස්සෙල්ලත් අපි ගුණ කරා. එහෙනම් 640යි 640ට එකතු වෙනවා 285. දැන් වර්ග සමීකරණයක් බව පිට පැහැදිලි. එක පැත්තක් බිඳුව කරගන්න ඕනේ. මේ 640 එහා පැත්තට ගියාම එහා පැත්තේ තියෙන 640ත් එක සුළු වෙනවා. මේ වගේ සුළු කිරීම ඔබට හුරුයි. දැන් එක පැත්තක් බිඳුව කරගන්නම්. ඊට කලින් මෙතන සුළු කරගත්තා 64 40 104යි. හරි. දැන් සමීකරණයක් ගන්නකෝ මට එතනින් එක නැවැත්තුවා. ඒ සමීකරණය විසඳලා මම ඉඩමේ දිගයි පළලයි හොයනවා. මේක සමාන වෙන බිඳුවට මෙතන සාධක කඩා ගන්න තමයි ළමයි ගොඩක් දෙනෙකුට සමහරලාට තියෙන ගැටලුව. මේක ටිකක් සංකීර්ණ සාධක අපිට හුරු ගණන් නෙවෙයි. මෙතන ගුණිතය ගන්න ඕනේ 4 වරක් 285. 4 වරක් 285 ගුණිතය එනවා 1140ක්. ගුණිතය 1140ක් කියන විදිහට මෙන්න මේ 104 කඩන්න ඕන. මේක කඩන්න වෙන්නේ පුතේ 10යි 114යි විදිහට. 114 10යි 1140යි සුළු නාම මෙතන 104 ලැබෙනවා. මේක ටිකක් සංකීර්ණයි. මේ සාධක කඩාගෙන එකපාරට අපිට හුරු ගාණක් නෙමෙයි 1000 ගාණක් 104 එන්නේ. හරි කොහොමද සාධක කැඩෙන්නේ මෙහිමයි. එතනින් එහාට ගාන ඔබට පැහැදිලි පොත් සාධක අරන් තියෙනවා. සාමාන්‍ය ආකෘතියට යනවා. ඍණ 5 මේ පැත්තට යනවා ධන 5යි 5 බෙදීම 2 හෝ ඍණ 57 බෙදීම 2. මේකෙත් කතා කරේ අපි පිට්ටනියක හරි මොකේක හරි දිගපළල. ඉස්සලා කියපු කාරණාත් එක්ක දිගක් ඍණ වෙන්න බෑ. ඒ හින්දා x තියෙන්නේ නිශ්චිතවම එක උත්තරයයි 5 බෙදීම 2යි කියන්නේ 2.5. එහෙමනම් පාරේ පළල අපෙන් අහන්නේ මීටර් 2.5ක් වෙනවා. මේ වගේ ගැටලු වලට හොඳම විසඳුම තමයි අපි ඊළඟ පාඩමේදී කතා කරන්නේ. ওই සාධක කැඩෙන ඒවාට සහ මේ වගේ සාධක කැඩෙන ඒවාට සාධක නොකැඩෙන හැම දෙයකම තමයි අපිට ඊළඟ පාඩමට යන්න පුළුවන් වර්ග පූර්ණේ පාඩමට. හරි. ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණයේ දිග ඍජු කෝණික ත්‍රිකෝණයක් කර්ණයේ දිග 2x එකතු කිරීම එක අනෙක් පාද පිළිවෙලින් x x එකතු කිරීම 7 වෙනවා. x යගේ සොය ත්‍රිකෝණවල පාදවල දිග සොයන්න. අපිට පැහැදිලි මෙතන සම්බන්ධයක් ගන්න වෙන පයිතගොරස් සම්බන්ධය ඍජු කෝණ ත්‍රිකෝණයක් කියලා දීලා තියෙන හින්දා කර්ණීය වර්ගය 2x ගේ එකතු කිරීම එකේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාදවල වර්ගවල එකතුවට. මෙතන වර්ගායතයක ප්‍රසාරණය පාවිච්චි කරන්න පුළුවන් මනෝමයෙන් පළමු පදයේ වර්ගය 4x වර්ගයේ පද දෙකේ ගුණිතයේ දිග මේ පිළිබඳ දැනුම තියෙන්න ඕනේ. නැත්නම් වරහන් දෙකක් වෙනම ලියලා සුළු කරලා ගන්න ඕනේ. දෙවරක් 1 2යි 1 දෙගුණේ 4යි දෙවන පදයේ වර්ගය එකේ වර්ගය 1යි. x වර්ගයමයි පළමු පදයේ වර්ගය x වර්ගයේ පද දෙකේ ගුණිතය 7x 1 දෙගුණේ 14x දෙවන පදයේ වර්ගය 49යි. සුළු කිරීමක් තියෙනවා දකුණු පැත්තේ. ඒක අපි කරගමු 2x වර්ග වෙනවා. දැන් ඔක්කොම එක පැත්තකට ගන්නම්. මම සියල්ල වම් පැත්තට ගේනවා. ඍණ වෙනවා 14x ඍණ වෙනවා 49ක් ඍණ වෙනවා. දැන් සජාතීය පද සුළු කරගන්න පුළුවන්. මෙතන 4x කින් 2x 2x මයි ධන 4යි ඍණ 14යි ඍණ 10යි ධන 1යි ඍණ 49යි ඍණ 48යි.
මේකේ තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ ප්‍රකාශය. ඔබට පේනවා පොදු සාධකයක් තියෙනවා දෙක කියලා. ඒ දෙක එළියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් පද සියල්ල දෙකෙන් බෙදලා දාන්න පුළුවන්. ඒක කරගන්න එක පහසුයි. උදාහරණ කතා කරනකොටත් එහෙම ගානක් තිබ්බා. අපි ඒක එහෙම නොකර කතා කරගෙන ගියා. ඔබට පුළුවන් ඒක නැවතත් අධ්‍යයනය කරන්න බලන්න. මේක දෙකෙන් බෙදන්න පුළුවන් ඔක්කොම. එතකොට x වර්ගයේ එක සුළු කරගන්න එක පහසු වෙන්නේ. නැත්නම් මේක ගුණිතය ගන්න වෙන්නේ අපිට 96ට. ප්‍රශ්නයක් නෑ, උත්තරයට යන්න පුළුවන්. මුත් සරල කර ගැනීම අපිට වඩාත් පහසුවක් ගේනවා ගානක් හදනකොට. එහෙනම් දෙකෙන් බෙදුවම පද සියල්ලම 5x 48යි. දැන් 24ට කඩන්න පුළුවන්. 96ට ගුණිතයක් වෙනට වැඩිය 24ට ගුණිතයක් කියවීම පහසුයි. දැන් මේක ඉතා සරල සාධක ගානක්. ශුන්‍ය ගුණය පාවිච්චි කරලා උත්තරයට අපිට යන්න පුළුවන්. x සමානයි ඍණ 3 x සමානයි 8. මේකෙදිත් අර ප්‍රශ්න එනවා. මේකත් දිග සම්බන්ධ ගානක්. දිගක් ඍණ වෙන්න බෑ. එhmenan එක උත්තරේ තියෙන්නේ x සමානයි 8යි. අපෙන් අහන්නේ පාදවල දිග සොයන්න. x කියන්නේ එක පාදයක් විතරයි මේකේ. x 8යි. x එකතු කිරීම 7 කියන එක. එතකොට 8 එකතු කිරීම 7 15යි. අනිත් එක කර්ණය 2යි x එකතු කිරීම 6. 8 වරක් 2 16යි. 18 පාදවල දිග අහනවා. x විතරක් වෙන අතර වෙන්න බෑ. මේක පයිතික සම්බන්ධයට ගැලපෙනවා. 17 වර්ගයේ සමාන වෙනවා 15 වර්ගයටයි 8 වර්ගයටයි ගාන තහවුරු කරගන්න හදලා බලන්න පුළුවන්. අවසාන ගාන. සමාන ශ්‍රේණි සහ වර්ග සමීකරණ මිශ්‍ර කරලා හදපු ගාන. මේ විදිහ ගණන් තමයි අපිට ඉස්සරහදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඍණ 7 ඍණ 5 ඍණ 3 ඍණ යන සමාන ශ්‍රේණියේ මුල් පද n ගණනක ඓක්‍ය 105 වේ නම් ශ්‍රේණි පිළිබඳ දැනුම බවදී එන්හි වර්ග සමීකරණ ගොඩනගා ගන්න. ඓක්‍ය කියන අපිට දීලා තියෙන එකතුව. එවනම් සමාන ශ්‍රේණි වල එකතුව සම්බන්ධ සූත්‍ර දෙකක් තියෙනවා. දෙකෙන් මේකට ගැලපෙන සූත්‍රය මම යොදා ගන්නවා. n බෙදීම 2යි 2යි එකතු කිරීම n ඍණ 1යි d. sn අපි දන්නවා 105යි n ගණනක එකතුව. ඒක ප්‍රශ්නයක් නෑ. a ඍණ 7යි d ඕනේ. d කියන්නේ පොදු අන්තරය. ඕනම් පදයකින් ඊට පෙර පදය අඩු කරනවා. මම d වෙනම හොයාගන්නම්. ඍණ 1කින් අඩු කරන්න වෙනවා ඍණ 3ක්. ඔබට පුළුවන් ඍණ 3 ඍණ 5 ඍණ 5 ඍණ 7 ඕන එකක්. මෙතන ඍණ ධන වෙලා ඍණ 1 එකතු කිරීම 3 වෙනවා. පොදු අන්තරේ ධන 2යි. දැන් ආදේශ කරමු. sn 105යි 2යි a වෙනුවට ඍණ 7යි n දන්නේ d අපි හොයාගත්ත කලින් 2යි. දැන් මෙතන වරහන් ඇතුලේ අපි සුළු කිරීම සිද්ධ කරගමු. දෙවරක් 7 14යි ඍණ 14යි දෙවරක්කින් 2යි n දෙවරක් 1 2යි ඍණ 2යි. තවත් පුළුවන් වරහන් ඇතුලේ සුළු කරගන්න. මෙන්න මේ ඍණ 14යි ඍණ 2යි. ඔක්කොම ඍණ 16ක් වෙනවා. දැන් ඔබට පුළුවන් මේ වරහන් ඉවත් කරන්න. එහෙම නැත්නම් දෙපැත්තම දෙකෙන් ගුණ කරලා මේ පැත්ත 210ට සමාන කරන්න. ඔබට කැමති එකක්. කොහොමත් එක උත්තරයකට යන්න පුළුවන් අවසානයේ. මේ පැත්ත දෙකෙන් ගුණ කරොත් 210 සමානයි n වාරයක් කියලා මේ ප්‍රකාශය ලියන්න වෙනවා. නැත්නම් මේ n බෙදීම දෙකෙන් මේ වරහන ඇතුලේ තියෙන පද ගුණ කරනවා. දෙකම එකයි. මම ඒ ක්‍රමයේ පාවිච්චි කරන්න. මොකද මට පේනවා මේ n බෙදීම දෙකෙන් 16 සහ 2න් ගුණ වෙනකොට හරය සුළු වෙලා යන බව මම දැක්කා. n දෙක සුළු කරමු. 16 දෙකෙන් බෙදුනම 8යි 8යි n දෙක දෙකෙන් බෙදුනම n විතරයි ඉතුරු වෙන්නේ. n වරක් n වර්ගය. දැන් මෙන්න සමීකරණය අපි ලබාගෙන ඉවරයි. හරි? දැන් සමීකරණ මේක ලියලා නතර කරත් පළවෙනි පේළිය නෙවෙයි දෙවෙනි පේළිය ලියලා නතර කරත් ඔබට විභාගයකදී ලකුණු ලැබෙන්න ඕනේ. මොකද සමීකරණයක් ගොඩනගන්න කියලා තියෙනවා. වර්ග සමීකරණයක් හින්දා සමීකරණයක් ගොඩනගන්න තිබ්බනම් මේ ටික ප්‍රමාණවත් සමාන ලකුණක් එක්ක ප්‍රකාශයක් ලබා ගන්න තියෙනවා. වර්ග සමීකරණයක් කියපු හින්දා තමයි මෙතනට ගියේ. නමුත් මේකටත් නිවැරදි උත්තරයක් විදියට බාර ගන්න පුළුවන් විභාගයකදී. මොකද මේක වර්ග සමීකරණයක් බවට පත් වෙන නිසා. නමුත් අපිට ඊළඟට දෙවෙනි කොටසේ කියනවනේ මේක විසඳන්න කියලා. එන්න මම පුළුවන් තරම් දුරට සමීකරණය ඇදගෙන ගියා. දැන් මේක විසඳමු.
හුරු පැත්තටත් මම ලියාගෙන තියෙනවා. මේක තමයි විසඳන්න තියෙන්නේ. ගුණිත 105ක් වෙන විදිහට සාධක කඩන්න ඕන. මෙතන 15ක් හතෙන් තමයි ඒක ලැබෙන්නේ. දැන් සාමාන්‍ය විදිහට විසඳගෙන යන්න පුළුවන්. මේකෙදිත් අපිට උත්තර දෙකක් ලැබෙනවා. ඒ උත්තර දෙක ඔබ නිකන් කියන සම්බන්ධයක් නෙවෙයි වුණාට මේක සමාජශෛලික තියෙන පද ගානක් පිළිබඳ තමයි සම්බන්ධය යන්නේ. එතකොට පළමු පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ මිසක් ඍණ එක පදේ ඍණ පහ පදේ කියලා ඔබ එහෙම සලකලා නැහැනේ. එහෙනම් මේකේ එක නිශ්චිත උත්තරයයි තියෙන්නේ. පද ගානක් ඍණ වෙන්න බෑ. ඒ හින්දා n ගේ උත්තරේ 15ක් වෙනවා. පද ගාන 15ක් වෙනවා. හරි. ඊළඟ දවසේ අපි කතා කරමු කොහොමද වර්ගජ සමීකරණ විසඳන්නේ වර්ග පූර්ණය පාවිච්චි කරලා. සාධක දැනුම සම්බන්ධයෙන් කතා කරන්න තියෙන එච්චරයි. සාධක බැරි ළමයින්ටත් සාධක පැටලෙන වරදින සාධක දන්නේ නැති ළමයින්ටත් සාධක නොදන්න ළමයින්ටත් සාධක පාවිච්චි කරලා හදන්න පුළුවන් සහ සාධක පාවිච්චි කරලා හදන්න බැරි ඕනම වර්ග සමීකරණ විසඳ ගන්න තියෙන පහසු ක්‍රමයක් තමයි වර්ග පූර්ණය කියන්නේ. අපි ඒක ඊළඟ දවසේ කතා කරමු.